ජවාබක් කරා මේ රජේ කරලා අපේ වැඩ ගත්ත වාරික එක්කව කෙරෙව්වා. නමුත් මාස දෙක තුන අපිට වෙලාවක් කියන්නේ කොරෝනා කොරෝනා වෙලාව. කොරෝනා ඒ ඕනම කියන වචනේ හරියට ඕනම වෙලාවක අපි මෙයාලා අපිව සේවය යොදවනවා. ඊදේවට අපිට අපි දිගින් මොකද ආයතන අපි දිගින් දිගටම මේ රැකියාව කරනවා. එකම ව්‍යාපාරي දිගින් දිගටම කරනවා. කෙරුවට මේ ස්ථිර සේවකෙක් හැටියට සැලකන්නේ නැහැ මේ නෛතික පදනමක් නැහැ කියලා. මේ නියෝජිතයන්ට මෙච්චර වරප්‍රසාද සහ ප්‍රතිලාභ දෙනවා කියලා. නමුත් ඒකේ ඇස්සේ තියෙනවා නියෝජිතයාගේ කප්පාදු වීම තියෙනවා. අපි ලොකුවට ඉන්කම් එක හම්බුනට අපෙන් ආයතනෙට නිකම්ම ඉන්කම් එක අරගන්න අවස්ථා තියෙනවා. ඒක බිස්නස් පොලිසිස් ගන්න. ඒ හේතුව තමයි අර සේවකයා මේක ගේන්නේ බිස්නස් එක ගේන්නේ නියෝජිතයා ගිහිල්ලා. ඒ නියෝජිතයාගේ සේවක සුරක්ෂිතතාවය නැතිකම නිසා කස්ටමර්ස්ලා මේකට පෙළඹෙන්නේ නැහැ. ඒක මොකද අපි ගිහින් බලෙන් තමයි මේ බිස්නස් එක අරන් එන්නේ. ඒ අරන් එන නිසා සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් අවුරුදු ගණන් පරණ මේ පොලිසිස් හැදෙනවා. ගෙවන්න නැහැ සල්ලි. මේකට දැම්මා මේ කම්කරු සම්මුදමා ඒකට අපි යෝජනාවක් දෙන්න අයවැය යෝජනාවකට දාලා තියෙනවා මේ ඇයට අර්ථසාරක දෙන්න ඕනේ කියලා. දෙන්න ඔබතුමාලට. ඔව් දෙන්න ඕනේ කියලා යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවේ 2000 ඒ මූලික වැටපක් නැතුව. එතන මූලික වැටපක් ඇතද නැතිද කියලා සඳහන් කරලා නැහැ. සඳහන් කරේ නැහැ. ඒ ගැටලුව අපි සාකච්ඡා කරන්න ගියා නමුත් අපිට අවස්ථාවක් හම්බුනේ අපිට සාකච්ඡාවක් දෙන්නම් කියලා දුන්නේ නැහැ. දැන් මේ හැන්සාර්තාවේ උනසිල් පාලිසිලස කියනවා මේක ගොඩක් කල් ඉඳලා කෙරෙන්න දිවිත් එකක් අතපසු වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේක මේ අපි මේ අවුරුද්දේ කරලා දෙනවා. මූලික වැටුපක් නැතුව EPF එකකින් EPF කියවන්න බෑ. බෑ. අයින් වෙනවනම් මට කිසි දෙයක් නැහැ. මම වෙන කම්පැනි එකක වැඩ කරලා නැහැ. ඒක දල වශයෙන් කතා කරන්නේ ඕගොල්ලෝ මුන්නිය සුරක්ෂිත භාවය. රැකියා සුරක්ෂිත භාවය. ගොඩාක් කාන්තාව අම්මලා ඒක නෑ. මේ අවුරුද්දේ කාන්තාවට සාධාරණයක් වෙන්නේ නැහැ. අපි අත්වශයෙන්ම මතක කරගන්න ඇත්තටම ඔබතුමා පාර්ලිමේන්තුවේ විශාල හඬක් නගන හින්දා ඒ වගේම ජනතාවාදී අපේ නායකතුමෙක් නැටියට පිළිගන්න නිසා අපි බලාපොරොත්තු වෙනවා. මේක අපි රජයට ඉදිරිපත් කරා. අපි අවදින රජයට ඉදිරිපත් කරන්න මේ අපේ ප්‍රශ්නේ. නමුත් මේ දක්වා මේ අපේ ප්‍රශ්නෙට හරි පිළිතුරක් දුන්නේ නැහැ. නිතරම මේකට කරාරින ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඒකමතිකව තියෙන කෙරේ ඔබතුමා හම්බෙලා මේ සඳහා පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍යම හඬක් නගන්නවා. 44000ක සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ අත්‍යවශ්‍යම අද හරි අසරණ අතර පිටින් තියෙනවා මෙයාට ලොකු ඉන්කම් එකක් තියෙනවා මේවා මේ වගේ. ඒ ඉන්නේ බොහොම සුළු පිරිසක්. 100%ක්වත් නැහැ. අනිත් කට්ටිය විශාල මේ අගහිඟකම් මැද්දේ මේක කරගෙන යනවා. මොකද සමාගමත් රකින්නවා ගණදෙනු කරුවත් අපි රකින්නවා. මේ දෙකොල්ල රකින්න අපි එහෙම කිව්සුම් අසං කළනේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ සහයෝගය මේ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන්ගේ මේ ප්‍රශ්නය වැදගත් විදිහට බොහොම පාර්ලිමේන්තුවේ හඬක් නගලා මේක අපිට ඇත්තටම විසඳලා දෙයි කියලා. අපිට කොටුවේ උද්ඝෝෂණයක් කළා. ඒකත් අපිව ඉක්මනට පැයක් විතර තියලා ඉක්මනට මේ අයින් කරා ඉක්මනට යන්න කිව්වොත්. එතනට එනකොට ලොකු ප්‍රශ්න නැහැ. අපි උනාට මා උනාට අයින් කරන්න පුළුවන් ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒ තරම් ඒකාධිපති නීතියක් හදන් තියෙන්නේ. ජීවනාදී කියන රක්ෂණ සමාගම. නමුත් අපිට දෙන්න 30% කමිෂන් දෙන්න දෙන්න. මේ 30% දෙනකොට අපි සියලුම ව්‍යාපාරේ වියදම අපේ තියෙන්නේ. ඕන් ප්‍රවාහන හොස්මන් නෑ. නේද? කිසිම කැලෙන්ඩරේ ඩයරි එක අපි අතින් සල්ලි දීලා ගන්න ඕනේ. ගිෆ්ට් එකක් දුන්නත් ඒක කියන්නේ අපිට ගියක් දොරක් හදා ගන්නවත් දීවනාවක් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ උන්ට කතා කරන්න කියනද මෙතන එළියට බයින්නේ නැති හරියක් නැති මිනිස්සු කොටසක් ඉන්නවා. ඕගොල්ලෝ නයි කියන්නේ නෑ. බින්දින් දෙනවා මොකද අපි මේ යුග රටේ මේක තමයි අපි පුදුම බයකින් මෙතනට ආවේ. ඒ කියන්නේ අපි ජොබ් එකෙන් අයින් කරලා අපිට විදියක් එහෙම බව අපි මේක නිකන් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් කරපුවා සීමා කරන්න නැතුව ID කාර්යය වෙන්නලා මම දැන් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ඉද කියලා. ඒක වෙනම කතාවක්. අනුගමන ප්‍රයිවට් කට්ටියම කියනවා. සර් මේ වෙනකොට සමහර අයගේ දැන් වැඩ කරන ඒජන්ට්ලාගේ මොකක්ද ප්‍රශ්නයක් එක්ක ක්වොරන්ටයින් වෙන අය ඉන්නවා. ඒ අයගේ සමහර අයට වාරික එකතු කරන්න ක්‍රමයක් නැහැ. එතකොට එයාලට කමිෂන් නැහැ. සමහරුන්ට එහෙම එක්කුත් නැහැ.
ඒ වෙලාවට දුන්නත් ආපහු රිකවර් කර ගන්නවා එයාලා. ඉතියවදී දුන්නා. දුන්නා දීලා මා අනිත් ප්‍රශ්නේ තමයි අපි ඉන්නවන අවුරුදු 3ක්. ඉතින් අවුරුදු 3ක් ඒ කම්පැනි එකේ උදේට අපි කපු ගහන දෙන්නේ. ඒවයි කන්ඩිෂන් දාලා දෙන්නේ. මම කපනවා කියලා. ඒක සර් සීලට එකක් අපි ඉදිරියේදී විභාග නායකත්වයට විරෝධ රාජකීය කරන්න පුළුවන්. එතක මෙතුමා මේ පාර්ලිමේන්තුවේ මේක විද්‍යාත දෙක බලලා ඒගොල්ලෝ දෙන උත්තරේ බලලා. ඒගොල්ලෝ ඇදගෙන එයි. ඊට පස්සේ අපි මෙතුමාගේ වගේ මේ ආයතන ප්‍රධානීන් ගෙනල්ලා මොකද්ද කරන්න පුළුවන් කියලා බලලා ඊට පස්සේ අපි කරමු. අවුරුද්දක අපි කරන අවුරුද්දකට 1000 කියලා 190ක් ඊළඟ අවුරුද්දේ හැරිලා වෙන රස්සාව කියන එක. මේගොල්ලෝ මේ සමාජයේ බෑඩ් නිවුස් එක තමයි දෙන්නේ. එතන හැමදාම මේ රික්‍රූට්මන්ට් කියන එක ආයතන බඳවා ගන්නවා කියන එක හැමදාම රෝලින් සිස්ටම් එකක් වගේ යනවා. ඒතර එයා හරහා සම්බන්ධ කස්ටමර්ස්ට කියනවනේ. ඒගොල්ලෝ සල්ලි ගෙවන්නේ. රැකියා සුරක්ෂිත භාවය අහමුණු තරමටම රස්සාවලින් අයින් වෙන එක අඩු වෙනවා. අද දින විපක්ෂ නායකවරයා හැටියට මට අවස්ථාව ලැබුණා මේ රටේ රක්ෂණ ශාස්ත්‍රයේ නියෝජිතින් 45000ක් නියෝජනය කරමින් පැමිණි දූත කණ්ඩායමක් සමග නියෝජිත කණ්ඩායමක් සමග රක්ෂණ ශාස්ත්‍රයේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරලා විශේෂයෙන්ම රක්ෂණ නියෝජිතින්ගේ දුක් ගැනවිලි අසහනයන් පීඩනකාරී තත්ත්වයන් ගණනාවක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වුණා. අදහස් රාශියක් සාකච්ඡාවට භාජනය වුණා. අපි අදහස් කරනවා සමගි ජන බලවේගයේ අපි පාර්ලිමේන්තුව තුලදී මේ රක්ෂණ නියෝජිතින් 45000කගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටලා ඒ අයගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා ඒ අයගේ අසහනයට පීඩනයට යම් විසඳුමක් ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි නායකත්වය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම රක්ෂණ ශාස්ත්‍රයේ ඉදිරි දියුණුව, ඉදිරි ප්‍රගතිය, එහි ජීවනාලිය බඳ වූ රක්ෂණ නියෝජිතින්ගේ සුපසාධනය, වරදාන වරප්‍රසාද ආරක්ෂා කිරීම, ඒ වගේම රක්ෂණ ආයතනවල අනාගත ශක්ති සම්පන්න භාවය, නිලධාරීන්ගේ ඒජන්තවරුන්ගේ වෘත්තීය සුරක්ෂිත භාවය වගේම සුපසාධනය වගේම ඒ ආයතනවල ශක්ති සම්පන්න භාවයත් තර කෙරෙන පුළුල් ජාතික වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට පක්ෂයක් හැටියට දේශපාලන බලවේගයක් හැටියට අපි නායකත්වය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. අද දවස වෙන විට අපේ රට තුළ තුන්වෙනි කොවිඩ් රැල්ල ඉතාමත්ම අභියෝගාත්මකව භයංකාර ලෙස නිර්මාණය වෙමින් පවතින. අද වෙන විට අපේ රටේ ප්‍රමාණවත් දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණවත් ප්‍රමාණයක් නැහැ. රටට අත්‍යවශ්‍ය වෙලා තිබෙන දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය පහුගිය කාලය තුලදී වසර එකහමාරක කොවිඩ් කාලය තුල ලබා ගන්නට රජය අපොහසත් වුණේ මන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. කොවිඩ් අරමුදල් පිහිටෙව්වා. ඒ අරමුදල් වලට විශාල වශයෙන් මුදල් දායකත්වය ලැබුණා. ඉතින් අපිට අහන්න සිද්ධ වෙනවා කොවිඩ් අරමුදලට ලැබුණු ඒ මහා පරිමාණයේ ආධාර උපකාර උපයෝගී කරගෙන තිබුණා නේද දැඩි සත්කාර ඇඳන් හිඟතාවය මේ රජයට සපුරාලන්න සම්පූර්ණ කරන්න. ඒ දේ සිදු වෙලා නැහැ. බරපතල දැඩි සත්කාර ඇඳන් හිඟයක් තිබෙනවා. ඒ පමණක් නෙවෙයි. අද වන විට වාර්තා වෙන ආකාරයට රෝහල් වල ඇඳන් ප්‍රමාණයත් සාමාන්‍ය ඇඳන් ප්‍රමාණයත් අද ප්‍රමාණවත් නොවන තත්වයකට ඇවිල්ලා තිබෙනවා. රටක් පාලනය කරනකොට
ඉදිරි දැක්මක් තිබෙන්නට ඕන. ෆෝකාස්ටිං කියන එක. ඒ කියන්නේ ඉදිරිය පිළිබඳ සිදුවිය හැකි විවිධ දේවල් පිළිබඳව සැලසුම් නිර්මාණය කිරීම. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ scenario planning. මේ ඉදිරියේ සිදුවිය හැකි අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව මේ රජය සැලසුම් කරේ නැද්ද? අද වෛද්‍ය ශාස්ත්‍රයේ ගණනාවකටත් කොවිඩ් වැළඳිලා තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා සමහර රෝගීන් මිය ගිහිල්ලා තිබෙනවා. ඒ අදාළ ඇඳන් පහසුකම් බෙහෙත් උපකරණ හිඟතාවය මත මේක බොහොම කනගාටුදායක තත්ත්වයක්, සෝචනීය තත්ත්වයක්. පැහැදිලිවම අහන්න සිද්ධ වෙනවා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට මොකක්ද වුනේ? කෝවිෂීල්ඩ් එන්නත රටේ ලක්ෂ 220කට එක්කෙනෙකුට මාත්‍රා 2 බැගින්. කෝ ලක්ෂ 440ක් අපේ රටට තිබිය යුතු එන්නත් මාත්‍රා. ඇයි ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙන්නේ? ඒ මාත්‍රා ලක්ෂ 440 අපේ රටට ගෙනෙන්න. අනවශ්‍ය විදියට මිත්‍යාවාදී පැණි මත ආණ්ඩුව විශ්වාසනීයත්වයේ තබලා අද වෙන විට රටේ ජනතාවගේ ජීවිත අනතුරට පත් වෙන තත්ත්වයක්, දෙවන්ත අවදානමක් නිර්මාණය වෙලා තිබෙනව නේද? අපිට අහන්නට ලැබුණා බොහොම ප්‍රොෆෙෂනල් ගවර්න්මන්ට් එකක් නිර්මාණය වෙනවයි කියලා. වියතුන්ගෙන් සපිරි ආණ්ඩුවක්, බුද්ධිමතුන්ගෙන් සපිරි ආණ්ඩුවක්. දැන් මේ ආණ්ඩුවේ බුද්ධිමතුන්ට වියතුන්ට තේරුනේ නැද්ද? එදා අපි කියනකොට මාත්‍රා ලක්ෂ 440 තමයි රටේ ජාතික ප්‍රමුඛතාවය කියන්නේ. ඒව පෙන්නලා දෙනකොට ට්‍රෝල් ෆාම්ස් හදලා කුලී හේවායන් නිර්මාණය කරලා මුහුණු පොතේ මඩ ගහන එක නේද රජයේ සහ රජයේ විවිධ තරවකරුවන් ඉෂ්ට කරේ. අදටත් ඒ දේ සිද්ධ වෙනවා. මුහුණු පොතේ කමෙන්ට්ස් වලින් රට දිනවන්න හදන. මුහුණු පොතේ කමෙන්ට්ස් වලින් රට දිනවන්න බෑ. රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය තහවුරු කරලා තමයි රට දිනවන්න පුළුවන්. මේ මහා තුන්වෙනි රැල්ල නිර්මාණය වීම පිළිබඳව සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගන්නට ඕන. අපි දකිනවා දැන් එක් එක්කෙනා මයික්‍රොෆෝන් එක දැක්ක තැන තුන්වෙනි රැල්ලේ වගකීම ජනතාව පිට පටවන්න හදනවා. මුහුණු ආවරණ ගැන කතා කරනකොට hina වුණා. රටේ ජනතාවට හිතන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන තත්ත්වය තුළ මේ රටේ ජනතාව ඒ වගේම ජන ජීවිත මහා දැවැන්ත අනාරක්ෂිත භාවයකට ඒ වගේම රටක් හැටියට මහා ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතිනවා. මේ ගොඩගත හැක්කේ හිතක් පපුවක් ඇති උගත්කමට බුද්ධිමත්කමට මුල් තැන ලබා දෙන රට ගොඩනගන සැලසුමක් තිබෙන දේශපාලන ගමනකට පමණයි. වගකීමෙන් කියන්න කැමති එය සමගි ජන බලවේගයයි.